नतो सग्गमुखदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। किच्चो मनुष्य पतिलाभो किच्चं मच्चान जीवितं किच्चो सद्धम्म सवनं किच्चो बुद्धानं उत्पादोति। सदैवत वासनावंत पिनुतुनि මේ නිලවිතිය විහාරස්ථානයේ සිදු කරන ධර්මදේශනා පින්කම් මාලාවේ අද පවත්වන්නේ 98 වෙනි ධර්මදේශනාව කියලා විහාරාධිපති පරිවේනාධිපති අපේ අතිගෞරවනීය රාජකීය පඬිත අවසරයි අපේ සාමහිතවත් ගරු කටයුතු මඩලගම වජිර බුද්ධි මහානායක මාහිපාරන් වහන්සේ සඳහන් කරන්න තිබුණා. මම හිතන්නේ මේක බොහොම ආදර්ශමත් පින්කම් මාලාවක්. මේ විහාරස්ථානයට අවුරුදු 100ක් සම්පූර්ණ වීමත් ඒ වගේම උන්වහන්සේ පැවිදි වීමට පත්වෙච්ච ඒ කායේ පාර්ශ්වයට අවුරුදු 100ක් පත්වීමක් කියන මේ කරුණු දෙක මොකලගෙන ඒ වෙනුවෙන් මේ පින්කම් මාලාව පවත්වනු ලබන බවත් උන්වහන්සේ විශේෂයෙන්ම සඳහන් කළා. ඒ වගේම උන්වහන්සේගේ ජීවිතයේ තව වැදගත් සම්දිස්ථානයක් පිළිබඳව මතක් කරන්න තිබුණා. උන්වහන්සේ මේ ස්ථානයට වැඩම කරලත් පැවිදි වෙලත් අවුරුදු 70ක් ගත වෙලා තියෙනවා කියලා. මේ සියලු කාරණා මුල් කරගෙන උන්වහන්සේ කල්පනා කළා කවර ආකාරයේද මේ අවස්ථාවල් පිළිබඳව උත්සව පවත්වන්නේ පින්කම් පවත්වන්නේ වෙනත් ආකාරයක යම් දෙයක් සිදු කරනවා නම් කල යුත්තේ කුමක්ද කියලා. උන්වහන්සේ නිරවදිව උන්වහන්සේ වැඩි මේ රටේ තාම සම්භාවනීය පඬිවරයෙක් හැටියට අපේ ගෞරවයට පාත්‍රව සිටින අතේ සම්භාවනීය නායක හාමුදුරු කෙනෙක් හැටියට උන්වහන්සේ ඉතා බුද්ධිමත්ව කල්පනා කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ වසර පුරාම ජනතාවට බෙදා දෙන්න ඕනේ. ඒ තුල පින්කම් සිද්ධ කරගන්නට මහජනයාට දායක දායිකා පිළිතුරුට අවස්ථාවක් ලබා දෙන්න ඕනේ කියලා. ඉතින් ඒක බොහොම වැදගත් කරුණක් වගේම දායක දායිකා පිළිතුරු පිට අනුග්‍රහය දැක්වීම වශයෙන් මේ පින්කම් වලට විශාල පිරිසක් පැමිණලා සහභාගී වෙනවා දැකීම උන්වහන්සේගේ තීරණය කොච්චර බුද්ධිමත්ද කියන බව එයින් පැහැදිලි වෙනවා. ධර්මදේශනා 100ක් වසරක් ඇතුළත මේ විදිහට අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ඒ සඳහා විශාල දායක දායිකා පිරිසක් සහභාගී වීම පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන්.
මේ රටේ මේ ධර්ම දේශනා කිරීම ධර්ම දේශනා පැවැත්වීම නෝබ මහරහතන් වහන්සේ ලංකාවට වැඩියදා ඉඳලා අද දක්වාම අඛණ්ඩව සිද්ධවන මහා පින්කමක්. මේ ධර්ම දේශනා පැවැත්වීම තුළින් තමයි සම්මා සම්බුද්ධ ශාසනය මේ රටේ සාවර කිරීමට මේ රටේ බුදු සසුන ව්‍යාප්ත වීමට ප්‍රධාන වශයෙන් හේතු වෙච්ච කාරණේ හැටියට සඳහන් කළොත් මා හිතන්නේ ඒක නිවැරදි කියලා. පින්නතුනි බුද්ධාගම බුද්ධ ශාසනය මේ ලෝකේ තියෙන අනිකුත් වෙනත් ආගම් වලට වඩා බොහෝ දුරට වෙනස් ආගමක්. නිදහස් ආගමක්. බරපතල නීති රීති මිනිස්සුන්ට බලයෙන් ධර්මය පිළිපැදවීම සඳහා කටයුතු කරන ධර්මයේ නාමයෙන් දඬුවම් පමුණවන ධර්මයේ තුලින් ආක්‍රමණකාරී ධර්මයේ කියලා ආක්‍රමණකාරී ක්‍රියා කරන දහමක් නෙමෙයි බුදුදහම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ ඒ අවබෝධ කරගත්ත ධර්මය ලෝකයට ත්‍යාගයෙන් තෝරන ලෝකයට ඒ ධර්මය ලබා දෙන්න ඕනේ කියලා කල්පනා කරලා පළමුවෙන්ම උන්වහන්සේ පා ගමනින් ඈත දුර ගමන් කරලා අර පස්වග සෞසන්ත පළමු ධර්ම දේශනාව පවත්වන තමයි මේ ධර්ම දේශනාව කියන එක ධර්ම දේශනාව සහ ධර්ම ශ්‍රවණය කරන කියන එක ආරම්භ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ලබන පුරපසළොස්වක වෙසක් පුරපසළොස්වක ලබන අවුරුද්ද වෙන විට අවුරුදු 2600ක් ගත වෙනවා. අවුරුදු 2600ක් මේ ධර්ම දේශනා ආරම්භ වෙලත් මේ ලෝකේ බෞද්ධ ලබන අවුරුද්ද වෙන විට අවුරුදු 2600ක් වෙනවා. ඒ 2600 සම්බුද්ධත්ව ජයන්තිය කියලා අපි දැන් සූදානම් වෙනවා. කොහොමද සූදානම් වෙන්නේ? පිළිවෙතින් පෙළ ගැසීම කියන මේ තේමාව යටතේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය අනුස්මරණය කිරීම. අපි මේ කාලය තුල මේ බණ කියන්න යන හැම තැනකම මේ කාරණේ මතක් කරනවා. දැන් ඉදිරි වෙසක් පුර පසළොස්වක දවසේ ඉඳලා ඊළඟ වෙසක් පුර පසළොස්වක 2012 වෙසක් පුර පසළොස්වක දවස වතුරු මේ අවුරුද්ද ඇතුළත සම්බුද්ධත්ව ජයන්තිය පැවැත්වීමට සෑම රටේ සෑම තැනකම සෑම විහාරස්ථානයකම විවිධ ආයතනවල හැම තැනම උත්සව පැවැත්වීම විතරක් නෙවෙයි අපි අපේ පිළිවෙත් වලින් අපේ හැසිරීම තුළින් අපි යම් කිසි ඉදිරියකට ගමන් කරන්න ධනාත්මකව ඉදිරියට යන්න බෞද්ධයන් හැටියට විතරක් නෙමෙයි මේ රටේ ඉන්න අනිත් බෞද්ධයන් ඕන මිනිස්සුන්ට පවා ඒ තුළින් යම් කිසි සදාචාරාත්මක ජීවන වෙනසක් ඇති වෙන්න කටයුතු කරන්න ඕනේ කියන අදහසින් අපි හැම කෙනෙක්ම ක්‍රියා කරන්න. මේ ධර්ම දේශනා 100ක් පවත්වන ස්ථානයේ මම මේ සඳහන් කළේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය බුදුහාමුදුරුවෝ
බලෙන් වෙනත් දේවල් මිනිස්සු රවට්ටලා මිනිස්සුන්ට යම් ලාභ ප්‍රයෝජන භෞතික වශයෙන් ආර්ථික වශයෙන් ලබා දීලා එහෙම ප්‍රචාරය වෙච්ච ආගමක් නෙමෙයි බුද්ධ ආගම කියන්නේ. මේ අවුරුදු 2600ක ඉතිහාසය තුළ කිසිම තැනක බුද්ධ ආගම ප්‍රචාරය කරන්න කියලා අපරාධ කළා නැහැ. යුද්ධ කරලා නැහැ. බුද්ධ ආගමේ නාමයෙන් මිනිස්සුන්ට හිංසා කරලා නැහැ. නමුත් අනිත් බොහෝ ආගම් වලට ඒ අපකීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. තමන්ගේ ආගම ප්‍රචාරය කරන්න මිනිස්සු මරලා තියෙනවා. මිනිස්සුන්ට හිරිහැර කරලා තියෙනවා. යුද්ධ කරලා තියෙනවා. මේ ආගම කියන්නේ මිනිසාගේ ආධ්‍යාත්මික සංවරය දියුණුව ඇති කරන ධර්ම පණිවිඩයක් ලබා දෙන දෙයක් ආගම කියලා කියන්නේ. ආගමක් නැති මිනිස්සු ඉන්නවා ලෝකේ. මොනම ආගමක් අත දාන්නේ නැහැ. නමුත් ආගමෙන් මිනිහා ලබා දෙන්නේ වෙනත් දේවල් වලින් ලබා දෙන දේවල් වලට වඩා මනුස්සකම, අවිච්ඡකම, ගුණවත්කම, යහපත්කම මේවා තමයි ලබා දෙන්නේ ආගම් වලින්. මූලික අරමුණ ආගම්. නමුත් බොහෝ ආගම් වල ඒ අරමුණ තිබුණට ඒ ආගම් තමන්ගේ ආගම අතුරුවන්න ප්‍රචාරය කරන්න ඒ ආගමේ අය වැඩි කරගන්න මේ විදිය ව්‍යාපාර වැඩ පිළිවෙළවල් මනුස්සකමට නොගැලපෙන දේ සිද්ධ කරලා තියෙනවා. වෙන ඈතක නිදර්ශනයක් ගන්න ඕනේ අපේ ලංකාවේ අපේ රටට ඒ ආගම පතුරවන්න දැන් මේක අවුරුදු 200කට විතර එහා ආපු පිටරට වලින් ඇවිල්ලා මිනිස්සු අපේ දරුවෝ මරලා අපේ මිනිස්සු විනාශ කරලා ඒ තමන්ගේ ආගම් වලට හරවගත් ඒවා අපේ බෞද්ධ පින්තුන්ට අමතක නැහැ. නමුත් අද මේ කාලේ අපි හුඟා දුරට ඒ අතීතයේ අමතක කරලා අපි හැම කොයි ආගමක් අදහන මිනිස්සුත් එක්කත් අපි සමගියෙන් ජීවත් වෙන්න කියන ඇඟීමෙන් ජීවත් වන යුගයක් අපි දැන් ගත කරන්න. ඒ නිසා මම මේ මතක් කරන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පැතුරුනේ ධර්ම දේශනාවල බණ කීම තුළින් ඒ බණ ඇසීම තුළින් බණ අහලා ධර්ම ශ්‍රවණය කරලා ඒව පිළිපැදලා ඒ අනුව ක්‍රියා කරලා තමයි මිනිස්සු බෞද්ධයෝ බවට පත් වෙන්නේ. දැන් මේ ඉන්න පින්තුන්ගෙන් මම අහුවොත් ඔබ බෞද්ධයෙක් වුණේ කොහොමද කියලා. ඔබ බෞද්ධයෙක් වුණේ කොහොමද කියලා මේ අය මට දෙන උත්තරේ මොකක්ද? මට දෙන උත්තරේ මොකක්ද? මේ අයගෙන් 99.9ක් මට කියයි අපේ අම්මා තාත්තා බෞද්ධ වෙච්ච හින්දා මමත් බෞද්ධ වෙලා ඉන්නවා. අපේ අම්මලා තාත්තලා බෞද්ධයෝ. ඒ බෞද්ධ නිසා අපි පොඩි කාලේ අපේ බෞද්ධයෝ හැටියට පන්සල් එක්කගෙන යනවා. ආමුදුරු කෙනෙක් දැක්කහම සාදු කියන්න කියනවා. පන්සලට ගිහිල්ලා බෝධිය ළඟට ගිහිල්ලා සාදු වදින්න කියනවා. ධ්‍යානට ගිහිල්ලා බුදුහාමුදුරන්ට මල් පූජා කරන්න කියනවා. ඉතින් අපි අතන ඉඳලා මේ වැඩ පිළිවෙල කරගෙන යනවා. නමුත් මේ කාලේ බුදුහාමුදුරුවෝ මේ මිනිස්සුන් බණ කිව්වේ මේ උත්පත්තියෙන් බෞද්ධයන්ට නෙමෙයි. බුදුහාමුදුරුවෝ බුදු වෙනකොට බෞද්ධයෝ කවුරුවත් නැහැ. බුදුහාමුදුරුවෝ වෙනත් ආගම් අදහපු වෙනත් දර්ශන වල සානුව කටයුතු කර ඇදහිීම් කරපු මිනිස්සුන්ට තමයි බුදුහාමුදුරුවෝ බණ කිව්වේ. ඒ බණ අහලා තමයි මිනිස්සු බුදුහාමුදුරන්ගේ ධර්මය තමයි සත්‍ය ධර්මය. උන්වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ පරම සත්‍යය. මේ ලෝකේ පවතින යථාර්ථය ඇත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කියලා
තමන්ගේ තීත්තේ විශ්වාස අත්හැරලා බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි වුණා. සමහරු බුදුහාමුදුරුවෝ ළඟ පෙරුවන් සරණ ගිහිල්ලා බෞද්ධයෝ හැටියට කටයුතු කළා. දැන් මේ ලංකාවට බුද්ධ ආගම ආවා. ඊට පස්සේ මේ ලංකාවට බුද්ධ ආගම එනකොට මිහිඳු මහරහතන් වහන්සේ මේ ඇහිල්ලා බණ කිව්වේ බෞද්ධයන්ට නෙමෙයි. ඒ කාලේ මේ ලංකාවේ හිටියා යුතු යක්ෂ නාග කියලා ගෝත්‍ර දෙක මිනිස්සු. ඒ බෞද්ධයන් නොවන අය බෞද්ධ බවට පත්ුනේ ඒ බණ අහලා. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරපු ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා තමයි මේ රටේ මිනිස්සු බෞද්ධ වුනේ. ඊට පස්සේ එතන ඉඳලා මේ රටේම ඉපදිච්ච මේ රටේම අය ලාංකික අය පැවිදි වෙලා ඒ පැවිදි වෙච්ච අය ලංකාව පුරාම වේර විහාරස්ථාන ඇති කරලා ඒ පන්සල් වල පවත්වාගෙන ගිය මේ වගේ ධර්ම දේශනාවලින් තමයි මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරගන්නේ. ධර්මය අවබෝධ කරගන්නේ. ඉතින් ඒ ධර්ම දේශනාව අදත් අපි තවමත් පවත්වාගෙන යනවා. සමහර විට අද මේ නවීන ලෝක ජීවත් වෙන අය කල්පනා කරන්න පුළුවන් මිනිස්සුන්ට අද යම් යම් දේවල් ලබා දෙන්න, දැනුම ලබා දෙන්න, අවබෝධය ලබා දෙන්න මේ සංවේදන ක්‍රම අද මේ ලෝකෙ තියෙනවා. මේ පරණ උදේට ධර්මශාලාවල් වල මේ මිනිස්සු ටිකක් වාඩි කරවගෙන මේ වගේ බණ කියන එක තවමත් ඒක දැන් පරණ අවුරුදු 2600ක් පරණ වැඩක් කියලා. පිළිතුරු යමක් පරණයි කියලා ඉවත් වෙන්නේ ඒවා කාලානුරූප නොවුවොත් තමයි. කාලානුරූප වෙන්නේ නැත්තම් පරණ දේවල් ඒ පරණ කාලේ මිනිස්සු ඒ කාලේට අනුව හදාගත්ත දේවල් අලුතෙන් අලුත් දේවල් එනකොට ඒවා අපිට වැඩක් නැතුව අපි ඒවා පැත්ත කරලා දානවා. දැන් මේ කාලේ කවුරුවක්වත් වැඩි බර කරත්තයක් බැලගෙන කොළඹට යන්නේ නැහැ. යනවාද? බර කරත්ත දැකලා ඉන්න මේ අපේ පොඩි ළමයි දැකලත් නැතුව ඇති දැන්. බර කරත්ත, බක්ති කරත්ත ඕවා තමයි ඉස්සර මිනිස්සු ගමන් කරන්නේ. දැන් කවුරු හරි නෑ මේ මං පරණ ඉස්සර ඉඳන්ම මේ තමයි ගියේ. ඒ නිසා මං අදත් යන්නේ බර කරත්තේ කියලා. බර කරත්ත බැලගෙන යන්නේ නැහැ නේද? දැන් බර කරත්ත අපේ සමාජයෙන් අයින් වෙලා. දැන් ඒ වගේ මේ බණ අහන එකයි බණ කියන එකයි එහෙම අයින් වෙන්නේ නැහැ පිළිතුරු. මොකද මේ ධර්මය අකාලිකයි. එකක් බුදුහාමුදුරන්ගේ ධර්මය එක කාලයකට විතරක් ගැලපෙන දෙයක් නෙමෙයි. සමහර දේශනා තියෙනවා එක කාලයකට විතරයි ගැලපෙන්නේ. අපි මිනිස්සුන්ට දැන් අපි ඔක්කොම සටන් කරන්න ඕන කරන කාලේ අපිව සතුරට ආක්‍රමණය කරලා තිනවා. සතුරට විරුද්ධව සටන් කරන්න ඕන කියලා අපි කියන දේශනාව සතුරා නැති වුණාට පස්සේ වැඩක් නෑ කියලා. ඒක කාලෙක විතරයි. ඒ කාලෙට ගැලපෙනවා ඒක. යම් යම් දේවල් තියෙනවා ඒක කාලෙකට විතරයි ගැලපෙන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මය එදා දේශනා කරපු ධර්මය අදත් මේ ලෝකයේ අද කොච්චර වෙනස් වෙලා තිබුණත් ඉන්නතු. ලෝකය කියන්නේ හැමදාම හැම මොහොතෙම වෙනස් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ උපනියති ලෝකෝ අද්දෝති. මේ ලෝකයේ හැම වෙලාවෙම හැම මොහොතම හැම තත්පරයකම වෙනස් වෙනවා. අතම ලෝකය කියන්නේ අපි හැමදෙනාටම තියෙන පංචස්කන්ධය. ඒ හැම දෙයක්ම හැම මොහොතම වෙනස් වෙනවා. කිසිවක් නැහැ.
නමුත් මේ ධර්මයෙන් කියන යථාර්ථය හැමදාම එදත් ඒ උන්වහන්සේ දේශනා කරපු මේ හැම දෙයක්ම වෙනස් වෙනවා කියන දේ එදාට විතරක් නෙමෙයි අදත් ඒක වෙනවා. අදත් ඒක වෙනවා. සබ්බං අනිච්චං කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. යම් කිසි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යමක් හටගත්තා නම් හැම දෙයක්ම නැති වෙනවා කියලා. මේ ප්‍රකාශනය බුදුහාමුදුරුවෝ කළේ දේශනා කළේ අවුරුදු 100කට එහාද? අවුරුදු 2600කට එහා. ඉතින් දැන් එදා කිව්වේ ඒ දේ අදට ගැලපෙන්නේ නැහැ කියලා කාට හරි කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් අද ඉන්න අය වෙනස් වෙන්නේ නැද්ද? අද ඉපදින අය මැරෙන්නේ නැද්ද? පරණ ඉපදිච්ච මිනිස්සු ඉතකද මැරුණේ? නෑ. මේ ලෝකේ යථාර්ථය ඇත්ත දේශනා කළා කියන බුදුහාමුදුරුවෝ. ඒ නිසා මේ ධර්ම දේශනාව කිරීමත් පරණ වෙන එකක් නෙවෙයි. හැබැයි ඒ ධර්ම දේශනාව කරන ක්‍රම සහ විදි වල වෙනස්කම් ඇති වෙනවා යුගයේ. ධර්ම දේශකයන් වහන්සේලාගේ ඒ විවිධ දේශනා ශෛලි දේශනා ක්‍රම වල වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. එදා අපි කතා කරපු සමහර උදාහරණ අද කතා කරන්නේ නැහැ. අද මේ මිනිස්සු අත්දැකීම් දේවල් වලින් බුදුහාමුදුරුවෝ එදා සමාජයේ සුදුසු උදාහරණ අරගෙන තමයි මිනිස්සුන්ට ධර්ම දේශනා කළේ. ඒ දේවල් උපමා කරලා අද අපිට මේ වර්තමාන සමාජයේ තියෙන දේවල් අසුරු කරගෙන වර්තමානයේ අපේ ඉන්න තරුණයන්ට දරුවන්ට ඒ දේවල් අසුරෙන් මේ ධර්ම දේශනාව බුදුහාමුදුරන්ගේ ධර්මය පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒ නිසා එදා අපිට තිබුණේ නැහැ පින්නතුණු ගුවන් විදුලි තිබුණේ නැහැ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ. රූපවාහිනිය තිබුණේ නැහැ. FM නාලිකා තිබුණේ නැහැ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ. අද ගුවන් විදුලියෙත් බණ කියනවා. රූපවාහිනියෙත් බණ කියනවා. FM නාලිකාවලත් බණ කියනවා. හැම වෙලාවෙම අද විවිධ ආකාරවලට මේ ධර්මයේ දේශනා කරන දේශනා ක්‍රම තියෙනවා. ඒක හැබැයි සමහර හාමුදුරුවෝ ඉන්නවා ඉතින් බොහොම ජනප්‍රිය අර මේ තරුණයෝ බොහොම ආශා කරන දේවල් කියන්නේ මේ සුපර්ස්ටාර් කියලා, මෙගා සුපර්ස්ටාර් කියලා. ඒ වගේ සුපර්ස්ටාර් වගේ ඉන්න ධර්ම දේශක හාමුදුරුවෝ ඉන්නවා. අපේ ඉතින් තරණ කාලෙට නමුත් මේ කාලෙට ගැලපෙන විදිහට බණ කියනවා. මේ ධර්ම දේශනා කරලා මේ බණ මඩුවෙන් තමයි ඉන්නතුනේ අවුරුදු 2300 ගානක් මේ ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධ ආගම ආරක්ෂා කරලා දුන්නා. එදා වෙන සංයෝජන ක්‍රම තිබුණේ නැහැ. අද මිනිස්සුන්ට අත්වශයෙන්ම මේ පිළිතුරු අද මේ තරම්වත් මේ ධනෙ අවත ප්‍රමාණයක් මේ මහ වැස්සේ බණහන් ඇහිලා ඉන්නවා කියන එක අපිට සන්තෝෂ වෙන්න පුළුවන් කාරණයක්. ඒ මොකද අද මිනිස්සුන්ට කාලය ගත කරන්න විවිධ දේවල් අද තියෙනවා. දැන් මේ හැම දෙනාගේම ගෙවල් වල මම හිතන්නේ නැති දෙයක් නෑ දැන්. අර රූප පෙට්ටියක් තියෙනවා අපේ ගෙවල් වල දැන් හැම දෙනාගේම නේද? ඔය රූප පෙට්ටිය ළඟට උනහම මුළු දවසම ගත කරන්න පුළුවන්. ඒක පෙන්වන නෝ දේවල් දිහා බලාගෙන තමයි අද අපි කාලය ගත කරන සමහර විට ගෙවල් වල උයන්නවත් කාලය ගත කරන්න බෑ නේ ඒවා බලන්න ඕනේ. ඔය මොනවා හරි දෙයක් හදෙන් අරගෙන ඇවිල්ලා කාලා තමයි ඔය කොළඹ පැත්තනම් මිනිස්සු අද හන්දවරුව රාත්‍රිය ගත කරන්නේ. ගොඩාර පොස්තිය. ඒකෙන් තමයි අද අපේ ජීවිත හසුරවන්නේ ඉන්නකෝ. ඒක කියන දේවල් තමයි අපි කන්නේ. නේද? මේ අහවල් දේ කෑවොත් ඒ කෑවොත් තමයි පෝෂණය ගුණ ලැබෙන්නේ. මේ පොඩි කාට අහවල් එක දුන්නොත් තමයි නියම පොඩි කාගේ මේ පෝෂණය ඇති වෙන්නේ කියලා.
ළමයින්ට දෙන්නේ හැම දෙයක්ම අර පෙට්ටියෙන් දෙන්නම දේ තමයි. එහෙම සමාජයක් අද තියෙන්නේ. ඒ සමාජය තුළ අද පැයක් දෙකක් පන්සලට ඇවිල්ලා බල ටිකක් අහන්න ගත කරන්න අපේ සමාජ මිනිස්සු ඉන්නේ කියන එක අපිට තවමත් සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක්. අපිට සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක්. ඒ හරුණාම අද වෙනත් පැත්තකින් මේ වගේ අහිංසක බණක් දහමක් අහලා තමන්ගේ දීදරුවොත් එක්ක සැනසෙල ජීවත් වෙන සමාජය වෙනත් පැත්තකට අද ගන්න ගම් වලට දුප්පත් මිනිස්සු ළඟට ගිහිල්ලා නොයෙක් දේවල් බෙදා හැරලා නොයෙක් දේවල් කියලා ඒ වෙනත් ආගම් වලට හරවාගෙන යන්නේ මහා විශාල උපක්‍රමයක් මේ අත්වල වල අද පවතිනවා. නමුත් ඒවත් කොටස් තිබුණා අපි විශ්වාස කරන ධර්මය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන මේ පෙරවන් සරණ ගිය කෙනෙක් ඒක අතහරින්න නැතුව ඉන්නේට මං හිතන්නේ අපි මේ වගේ පින්කම් ධර්ම දේශනා ආදී පවත්වලා අපේ හාමුදුරුවන් වහන්සේලා ඒ මහානායක හාමුදුරුවෝ වගේ මේ පිරිසට කියාදෙන මඟ පෙන්වන ඒ යහපත් මාර්ගය නිසා තමයි මේ පිරිස විහාරස්ථානයක් සමග බැඳෙන්නේ. ඒ නිසා අපි අත්වශයෙන්ම බණ අහන්න ඕනේ. බණ ඇහුවේ නැත්නම් බණ ගැන දැනීමක් ඇති කරගන්න බෑ. බණ දැනගත්ත නැත්නම් ධර්මයට අනුව ජීවත් වෙන්න බෑ. බණ දැනගෙන ඉන්න ඕනේ මේක මොකද්ද ධර්මය මොකද්ද අධර්මය මොකද්ද කියලා තේරුම් අරගෙන කටයුතු කරන්න. පුම්පව් මොනවද කියලා තේරුම් අරගෙන කටයුතු කරන්න. අපේ මිනිස්සු අපේ සමාජ ජීවත් වෙච්ච අය හැමෝම මේ ධර්මයේ පිළිබඳ මහා විචාරදය වෙලා නැහැ. සාමාන්‍ය ගම්වල මිනිස්සු අපි එදා කියන විදිහට අපි කියනවා මේ මිනිස්සු ජීවත් වෙන්නේ පුම්පව් අදහාගෙන කියලා. ඒ තමයි ගලේ කතාව. පුම්පව් කියන්නේ මොනවද පව් කියන්නේ මොනවද කියලා තේරුම් ගත්තොත් අන්න බුද්ධ ආගමට අනුව මිනිහෙකුට යහපත් ජීවිතයක් මේ ලෝකේ ගත කරන්නත් මරුණට පස්සේ සුගතියකට යන්නත් ඒක හොඳටම ඇති. මහා විශාල ධර්මාභෝධයක් ඕනේ ඒකට. අපේ මිනිස්සු පුම්පව් මොනවද කියලා දැනගන්න. බුද්ධ ආගමෙන් විශේෂයෙන්ම සමහර විට මේ පින්නතුන් ගන්න පුළුවන් අනිත් ආගම් වලත් පුම්පව් තියෙනවා කියලා. නමුත් ලොකු වෙනසක් තියෙනවා ඒක. අපේ පුම්පව් කියලා අදහන දේවල් ඒ පුම්පව් අදහන දේ අනුව කටයුතු කරන්ට ආගමක් අවශ්‍ය නැත වශයෙන් ඕනෑම මිනිස්සෙකුට නිවියක් ඇතිවෙත මිනිස්සෙක් හැටියට සාධාරණ ජීවිතයක් ගත කරන්න කියන අවවාද තමයි පුම්පව් කියලා අපිට පෙන්වන්නේ. පස්පව් වලින් වැළකීම දස අකුසල වලින් වැළකීලා ජීවත් වීම කියන එක බෞද්ධයෙකුට විතරක් නෙවෙයි ඕන කෙනෙකුට ඒවා මොනවද සමාජයට පස්පව් කළාම සිද්ධ වෙන්නේ දස අකුසල කළාම සිද්ධ වෙන්නේ මොනවද කියලා හරියට තේරුම් ගත්තොත් මිනිස්සු ඒවායින් වෙලා ජීවත් වෙන්න බලන්න. ඒ වගේම පුම්කම් කරන්න ඒක අනිත් පැත්ත පව් වලින් වැළකීලා ඉන්න විතරක් නෙවෙයි පින්දහම් සිද්ධ කරන්න මොනවද පුම්කම් කියන්නේ. අපේ ජීවිත කාලය තුළ අපි හැම කෙනෙක්ම සිද්ධ කරන්න ඕන දෙයක්. පුඤ්ඤානි කෛරාත සුඛා වහනි පුඤ්ඤානි කෛරාත කියලා බුදුහාමුදුරේ දේශනා කළා කියන්නේ යම් මෙලොවත් පරලොවත් සැනසීමක් සැපයක් ලබන්න නම් අපි හැම කෙනෙක්ම පින් කරන්න ඕනේ. පින් කරනවා කියලා කියන්නේ මේ වගේ පන්සල් වලට ඇවිල්ලා පන්සලේ මල් පූජා කරන්න, භාවනා කරන්න, වෙනත් දානමාන දෙන්න ඒවා විතරක් නෙමෙයි කියන්නේ. සමාජයට යහපතක් වෙනවා නම් අන්‍යයට යහපතක් වෙන සෑම හොඳ දෙයක්ම තියෙනවා. ගහක් පිටෝලේ එකක් තියෙනවා.
ගහක් හිතෝනේ මේ ප්‍රචාරය සඳහා විවිධ අය කලසිතීමේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන එක නෙවෙයි. තමන්ගේ ගෙදර පැලයක් හිතුවේ ඒ පැලය පැලේලා ගහක් වෙලා ඒකෙන් බොහෝ දෙනෙකුට ප්‍රතිඵලයක් ලැබෙනවා. සමාජයේම දරුවෝ පොඩට හදුවත් ඒක තුන්කමක්. මේ සමහර මෙතන ඉන්න පොඩි ළමයි ඉස්කෝලේ තියාගෙන ඉන්නවා. මේ ඉස්කෝලේ තියාගෙන ඉන්න දරුවන්ගේ ආදරය දක්වලා මේ හදන්නේ මේ දරුවා පින්කමකට හදනවා කියලා නෙමෙයි. දරුවා හදාගන්න ඕනේ අපි. දරුවට ආදරය දක්වලා හදුවේ නැත්නම් දරුවෙක් හදන්නේ නැහැ. සමහර අම්මලා ඉන්නවා. දක්මාති මාතා පිටරෝ කිව්වට සමහර දරුවෝ කලේ දාලා යනවා. කුරුපුර වල දාලා විසිකලා යන දරුවෝ ඉන්නවා. නමුත් දරුවෝ ආදරෙන් හදාගත්තයි කියලා කියන්නේ පිළිතුරු ඒ දරුවා ලොකු මහත් වෙලා මේ සමාජයට යම් සේවයක් සිදු කරනවා නම් අර අම්මා තාත්තට කොච්චර පිළිසිද්ධ වෙනවද? ඒ නිසා පින්කම් කරනවා කියන්නේ හොඳ දේ කරන එක. සමාජයට යහපතක් කරන එක. මේ පින්පව් පව් මොනවද කියලා ඈත් කරගෙන පින් කරලා පින් මොනවද කියලා තෝරුම් අරගෙන ජීවත් වෙන එක තමයි බෞද්ධකම කියලා අපේ පරණ මිනිස්සු දැනගෙන ඉන්නේ. තව මේ බෞද්ධකමේ උපරිම ප්‍රයෝජන ලබා ගන්න නම් අපි නිරතුරුව සරුවෙන්න ඕනේ. අපේ ප්‍රතිපදාව, අපේ සිත, කය, වචනය අපි අසුරවා ගන්න ඕනේ. අපේ සිත තමයි හැම දෙයකටම යොමු වෙන්න පුළුවන්. සිතින් තමයි හැම දෙයක්ම කරන්නේ. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති. චිත්තස්ස ඒක ධම්මස්ස සම්බස්ස වසමන්නෝ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා කියලා. මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම ගමන් කරන්නේ මනුෂ්‍යයාගේ සිත මෙන් කරගෙන. සිතින් තමයි හැම දෙයක්ම මෙහෙවන්නේ. සිත තමයි හැම දෙයක්ම වශයෙන් අරගන්නේ. ඒ නිසා සිත පාලනය කරන්න ඕනේ. සිත හරියට පාලනය කරගන්න නම් අපි භාවනා කරන්න ඕනේ. සිත ගැන විමසිලිමත් වෙන්න ඕනේ. අපි ලෝක දේවල් ගැන බාහිරව අපිට පේන දේවල් ගැන විමසිලිමත් වෙනවා. නමුත් අපේ හිත ගැන අපි මේ අපේ හිත වැඩ කරන්නේ කොහොමද? හිත දැන් ක්‍රියා කරන ආකාරය ප්‍රබලිත කියලා අපි පිළිබඳව හිතන්න ඕනේ. ඒක තමයි බුද්ධ ආගමේ විදර්ශනාව කියලා කියන්නේ. ඉහළම විපස්සන පත්තේට පත්වීම. පත්ලා මේ ලෝකෙත් එක්ක තියෙන අලුන් බැඳීම් අවසන් කරලා කවදා හරි දවසක මේ සසරින් එතර වෙලා ලබන පරම ශාන්ති නිර්වාණ අවබෝධය ලබා ගන්නත් පුළුවන් වෙන්නේ මේ බුදුහාමුදුරන්ගේ ධර්ම මාර්ගයෙන් පමණයි. බුදුහාමුදුරුවෝ දේශනා කළ මහා පරිනිර්වාණ සූත්‍රයේදී වෙන කිසිම ආගම ධර්මයක සෝවාන් පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැහැ. සකදාගාමී පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැහැ. අනාගාමී පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැහැ. රහත් වෙච්ච පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැහැ. මේ ඒකායන මාර්ගය ඒකායන අයං මග්ගෝ සත්තානං විසුද්ධිය අපේ පවිත්‍රකමට විසුද්ධියට පිහිටු වීමට විමුක්තියට තියෙන ඒකායන මාර්ගය බුදුදහම පමණයි. ඒ බුදුදහම තුළ මේ ප්‍රතිපදාව පිළිවෙත අනුගමනය කළොත් පමණයි කෙනෙකුට සෝවාන් වෙන්න පුළුවන්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ප්‍රධාන සංයෝජන ධර්ම තුනක් නැති වෙන එක තමයි සෝවාන් වෙනවා කියන්නේ. ඊපස්සේ ඉතිරි සංයෝජන හත සෝවාන් පුද්ගලයෙක් සෝවාන් වෙච්ච උපරිම වශයෙන් ආත්ම භාව හතක් ඇතුළත ඒ ආත්ම රාත්‍රියේ නැත්තම් නිවන් දකින්න පුළුවන් ආය අපායගාමී වෙන්නේ නැහැ සෝවාන් වෙච්ච කෙනෙක්. මේ මාර්ගය තුළ පමණයි ඒ බුදුහාමුදුරන්ගේ මාර්ගය අර වෙනත් මාර්ගයකට ගිහිල්ලා කවදාවත් කෙනෙකුට අපායෙන් මිදෙන්න බෑ. අපායෙන් මිදලා නිවන් දකින්න නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුලම ඉන්න ඕනේ. ඉතින් දැන් මේ කාලේ
සමහර දෙනා කියනවා හැම ආගමකම උගන්වන්නේ එකයි කියලා. හැම පන්සලක කෝවිලක පල්ලියක දැල්වෙන්නේ එකම පහනයි කියලා. එකවරක පහන් දැල්වෙන්න පුළුවන්. නමුත් මේ හැම එකෙන්ම එක තැනකට යන්නේ නැහැ. එක තැනකට යන්නේ නැහැ හැම කෙනෙක්ම. ඒගොල්ලන්ගේ හැටියට ඒගොල්ලෝ යන තැනට යනවා. නමුත් අපේ අරමුණ නිවන් දකින්න නම් බුදුහාමුදුරන්ගේ ධර්ම මාර්ගයේම ගමන් කරන්න ඕන. ඒ නිසා ඒ සඳහා අපි හරියට තේරුම් ගන්න ඕන. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වදාළ ධර්මය අසුරේ අපි මේ ලබාපු ජීවිතය අපි මේ ලබාපු මනුෂ්‍යාත්මය කොයිතරම් වටිනා දෙයක්ද කියලා පළමුවෙන්ම තේරුම් ගන්න. අද මේ හැම දෙයක්ම පිළිතුරු අගය කරන්නේ වටිනාකම් මනින්නේ මිල මුදල් වල. හැම දෙයකටම මුදලින් අගයක් වෙනවාද? කීයක් වටිනවද කියලා. කීයද වටිනාකම කියලා. නමුත් මනුෂ්‍ය ජීවිතයකට අපිට වටිනාකමක් දෙන්න බෑ. මිනිහගේ වටිනාකම කීයද කියලා. දැන් අපි බලුවොත් මේ බඩු භාණ්ඩ වල වටිනාකම තියෙනවා. ඒ විතරක් නෙවෙයි සත්තුන් වටිනවා. දැන් මේ කාලේ හැටියට අලුත් කීයක් විතර වටිනවද? කියන්න පුළුවන්ද? මේ පැත්තේ අලුත් ඉන්නවද? අලුත් කීයක් විතර වටිනවද? ලක්ෂ කීයක් විතර? මිලියන කීයක් විතර වටිනවද අලුත්? හරක කීයක් විතර වටිනවද? දන්නවද? හරක 3000ක් වටිනවද හරක? බල්ලෝ කීයක් වටිනවද? සමහර බල්ලෝ ඉන්නවා 45000යි 50000යි. දන්නවද? ඒ බලුපතියාගේ පත්තරේ බලන්න අර තියෙනවා අර නූලු ගන්නේ තියෙන්නේ. තුනකාදී සතුන් කියලා දාලා තියෙනවා දැන්නේ. හොඳ ප්‍රතිපදියක් තියෙනවා. ඒ බල්ලා ගැන බලුපතියා ගැන විස්තරය තියෙන හොඳ පරම්පරාවක බල්ලෝ මේ බල්ලා. පොමනෝනියන් වර්ගයේ මේ බල්ලාගේ බලුපතිය ගන්නවනම් 45000 5000 බල්ලක් වටිනවා එච්චර. ඒ මිනිහා කීයක් වටිනවා කියන්නේ. ආවම දැනුම් දාලා නැහැ. මිනිහ ළමෙක් විකුණන්න ඉන්නවා මෙච්චර ගානකට විකුණයි ගණන් කියලා. ඒකත් එන්න බැරි නෑ අද මිනිස්සුනේ යන හැම දෙයක්ම මුදලට විකුණන මේ යුගයේ මම දැක්කා කීයේ ළමෙක් උපදිස්ස ගමන් ළමෙක් විකුණන්න ගිහිල්ලා පොලිසියෙන් අල්ලගෙන උපදිස්ස ගමන් ළමෙක්ව විකුණන්න ගිහිල්ලා තරයිකාරයා තව කෙනෙක් එක්ක කතා බහ කරගෙන මේක මේ ළමයා විකුණන්න ගිහිල්ලා කොමාරි ඔත්තුව ලැබිලා අල්ලගෙන එහෙම ළමයි ගමන් කියලා මිනිස්සු විකුණා තව කල්යනකට නමුත් පුණ්‍යතුනි මිනිස්සුන්ගේ වටිනාකම කියන්න බෑ කාටවත්. අද මේ කල්පතක උපදින පුංචි දරුවෝ සමහර විට අනාගතයේදී මේ මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙන දරුවෙක් වෙන්න පුළුවන්. මේ මුළු ලෝකෙම සේවය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා සුත්තෝ මනුෂ්‍ය ප්‍රතිලාභෝ. අර මම මුලින් ප්‍රකාශ කරපු ගාථාවෙන් කියන්න එක කාරණයක්. සුත්තෝ මනුෂ්‍ය ප්‍රතිලාභෝ. අම කෙනෙක්ම තේරුම් ගන්න මේක. මනුෂ්‍ය වෙලා පදින්න ලැබෙන්නේ බොහෝම අමාරුයි. බොහෝම දුෂ්කර දෙයක් මිනිස්සුත් වෙලා පුදුමයි. නමුත් මං හිතන්නේ කවුරුවක්වත් හිතනවාද කියලා කල්පනා කරනවාද කියලා අපි මේ මිනිස්සු වෙලා ඉඳලා ඉන්නේ හරිම අමාරුයි කියලා අපි කවුරුවත් හිතනවා කියලා. අපි මිනිස්සු වෙලා ඉඳලා අතපය ලොකු මහත් වෙලා අපි අපේ වැඩ කටයුතු කරගන්නවා.
මේකට අපේ මිනිස්සුත් වෙන්න දුක්ඛුන්දයි කියලා අපි එහෙම කල්පනා කරන්න අවස්ථාවක් අපිට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ මිනිස්සුත් කියලා උපදින්නේ ත්‍රිහේතුක ප්‍රතිසන්දිය ලබා ගැනීමට හැකි පින්කමක් කරපු කෙනෙක් පමණයි. පෙර ආත්ම භාවවල අපි එවැනි පින්කම් කරපු ඉඳ තමයි අපි මිනිස්සු වෙලා මේ ලෝකෙ ඉපදලා තියෙන්නේ. මොකද මේ ත්‍රිහේතුක ප්‍රතිසන්දිය කියලා කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කියලා අභිධර්මයේ උගන්වනවා. යම් දෙයක් කරන්න යනකොට හොඳ දෙයක් යහපත් දෙයක් ඒ දේ සතුටින් කරන එකක් වෙන්න ඕනේ. හොඳ අවබෝධයෙන් කරන එකක් වෙන්න ඕනේ. ඒ වගේම අල්මක් නැති දැක්කරන එකක් වෙන්න ඕනේ. අපි සමහර වෙලාවට යම් දේවල් කරනවා කරන්න ඕන. එහෙම නැතුව තමන් හොඳට හිතලා අවබෝධයෙන් සතුටින් සිද්ධ කරන පුණ්‍ය කර්මයේ තමයි කියන්නේ ත්‍රිහේතුක කුසලයේ කියලා. පෙර අපි කරලා තියෙන නිසා තමයි සසරේ මනුස්ස වෙලා උපදින්නේ. මනුස්ස වෙලා උපදින්න බොහොම ටික දෙනයි. දැන් මේකත් සමහර විටේ පින්නතුන් සමහර දෙනා හිතන්න පුළුවන් එහෙම වෙන්න බෑ කියලා. ඇයි? මනුස්ස ඕන තරම් ඉන්නේ නේද මේ ලෝකේ? කෝටි ගාණක් ඉන්න මනුස්සය. කොහොමද මනුස්සයන් හියක් නැහැ නේද? නමුත් අපි සංකල්පනාත්මකව බලන විට මනුස්සයෝම තුකයි වෙනත් සත්වෝ ඊට වඩා අසංඛේය ගණනින් වැඩි. අපි බලමු මේ ලෝකෙ ඉන්න සෝපාව විතරක් කොච්චරද කියලා ගණන් කරලා බලුවොත් කොයිතරම් කෝටි ගාණක් ඉන්නවද? උරගල විතරක් මේ ලෝකෙ ඉන්න විවිධ සර්පෝ මොනක්නම් බඩගානෝ කොච්චර ප්‍රමාණයක් මේ ලෝකෙ ඉන්නවද? එහෙම තත්ත්වයක් අපතේ අපි සතෙක් වෙන්නේ නැතුව ප්‍රේතයෙක් වෙන්නේ නැතුව මිනිස්සෙක් වෙලා ඉපදින්න ලැබීම කොයිතරම් වාසනාවන්ත දෙයක්ද කියලා කල්පනා කරන්න. ආයිත් නැවත අපිට මිනිස්සෙක් වෙලා උපදිනවා කියලා කෙනෙකුට නිශ්චිත වශයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. අර බුදුහාමුදුරුවෝ උපමාවක් කරලා තියෙනවා. මේ සසර ගමනේදී මිනිස්සෙක් කියලා උපදින්න කෙනෙක් හරියට අර සමකස්දා වියසිදුරෙන් ඉන්න බලනවා වගේ. අර මූදෙන් ඉන්න කස්දාවේ ඒ කස්දාවේ එක කස්දාවේ අහක් නැති කස්දාවේ මූද පාවෙන අර වියගහේ ඉදිරියට යාගේ අහ හරියට මේ එකට සම්බන්ධ වුණොත් අන්න එවැනි අවස්ථාවක් ලැබෙයි කියලා ඒක වෙන්න පුළුවන් දෙයක් නෝන තත්ත්වයක කෙනෙක් මිනිස්සුත් කියලා අපිට අපිට කියන්න බෑ අපි පෙර සසර සබඳ ආයතන ඉස්සක් කියලා බලයි කියන්නේ. නමුත් එකක් කියන්න පුළුවන් අද මේ මිනිස්සු වෙලා උපදින්නේ මේ හැමදාම පෙර පිළිකර පිළිසක්. ඒකනේ හාමුදුරුවෝ බණ කියන්න ගියාමත් මේ හැමදාම කතා කරන්න පොදු වචනේ අතර පෞකාරයක් ඉන්න පුළුවන්. පෞ කරන මිනිස්සු. නමුත් අපි පින්වතුනි කියන්නේ මේ මනුස්ස ලෝකෙට එන්න පිනක් කරපු හින්දා. මේ මනුස්ස ලෝකෙට එන්න ඔබ හැම කෙනෙක්ම පින් කරලා තියෙනවා. ඒ නිසා තමයි මනුස්සයෙක් හැටියට පොදින්න පුළුවන්කමක් ලැබුණේ. අන්න ඒ අවස්ථාව පැහැර හරින්න ඕන නෑ. ඒකයි බුදුහාමුදුරුවෝ සුච්චෝ මනුස්ස ප්‍රතිලාභෝ කියන මේ කාරණය අපිට පැහැදිලි කරලා දෙන්නේ. මේ ලබාපු මනුස්ස ආත්මය අපි ඒක උපරිම ඒ අවස්ථාව නැවත ලැබෙයිද නොලැබෙයිද කියන එක කියන්න බැරි නිසා
මේ ලබා අපි මනුෂ්‍ය ජීවිතයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. කොහොමද උපරිම ප්‍රයෝජන ගන්නේ? බුදුහාමුදුරන්ගේ කාලේ මේ දෙන හිටියා මේ මනුෂ්‍ය ජීවිතයේ කියන ගැන බොහොම සැහැල්ලුවෙන් කල්පනා කරපු අය. ඒගොල්ලෝ කිව්වා අම්බලා මනුෂ්‍ය වෙලා ඉපදලා ඉන්නවා. ඒ ඉපදලා ඉන්න අය හොඳට කාලා ඇඳලා ජොලි කරලා ඉරෝධ වෙලා මැරෙන්න ඕනේ. සරාත වෙන්නේ මොකක්ද ගැන හිතන්න ඕනේ කියලා. ණය වෙලා හරි විතල් දීපන් කියලා අර සාරවාක කියලා එක්කෙනෙක්. ගුණං කତ୍වා ගිතම්පියේ යාවත් ජීවත් සුඛං ජීවේ ජීවත් වෙනකන් හොඳට විනෝදෙන් ජීවත් වෙන්න. හොඳට කාපල්ලා හොඳට දීපල්ලා. මේක තමයි මේ ජීවිතය ගත කරන්න ඕනේ කියලා එහෙම ඉගැන්වීමකුත් තියෙනවා. ගාමියවාදී. නමුත් බුදුහාමුදුරුවෝ මේ මනුස්ස ජීවිතයේ සාම උත්තරීතර තත්ත්වයට පත් කරපු ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ. උන්වහන්සේ පෙන්නනවා දේශනා කරනවා ඔබට බුද්ධත්වයේ ලබන්න පින්වතුනි මනුස්සයෙක් පමණයි පුළුවන්. බුදු වෙන්න බෑ දෙවියෙකුට. බුදු වෙන්න බෑ බ්‍රහ්මයෙකුට. බුදු වෙන්න බෑ ප්‍රේතයෙකුට. බුදු වෙන්න බෑ අසුරයෙකුට. බුදු වෙන්න පුළුවන් කමක් නැහැ පිසාචයෙකුට. මනුෂ්‍ය ලෝකේ උත්පත්ති ලැබලා මනුෂ්‍යත්ව වෙලා තමයි මේ ලෝක සත්‍ය අවබෝධ කරගන්න ලෝතර බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ. ඒ නිසා මනුෂ්‍යෙක් වෙලා ජීවත් වෙන අය උපදින අය මේ මනුෂ්‍යත්වයේ උතුම් කරගන්නේ ශ්‍රේෂ්ඨ කරගන්නේ කොහොමද? ධර්මයෙන්මයි. අර පඬිවරේ ප්‍රකාශ කරලා තියෙනවා මේ ලෝක සත්තු අනිත් සියලු දෙනාම සමහර කාරණාවලින් එක හා සමානයි. ඒවයින් මනුෂ්‍යයා වෙන්නේ කොහොමද කියලා. ආහාර නිද්‍රා භය මෛතුනංච සාමාන්‍ය මේතः පසුබුක් සමාන ධර්මේන තේසා මදිකෝ විශේෂක් ධර්මේන හීන පසුබුක් සමාන. ඒකනේ බුදුහාමුදුරන්ගේ දේශනාවක් නෙවෙයි. නමුත් කාගේ කියමුණුනත් ඒ කියමනේ වැදගත්කමක් තියෙනවා. මොකද්ද? මනුෂ්‍යයා වෙනස් වෙන්නේ අනිත් සතුන්ගෙන් මොනවද? කාරණා හතරක් අපේ මිනිස්සු සත්වෝ ඔක්කොම එක හා සමානයි. මොනවද? ආහාර. අපිත් කනවා සත්තුත් කනවා. අපිටත් ආහාර ඕනේ සත්තුන්ටත් ආහාර ඕනේ. සත්තු කොහොම හරි හොයාගෙන ආහාර කනවා. ඒක ප්‍රධාන අවශ්‍යතාවය. අපේ ප්‍රධාන අවශ්‍යතාවය. ඒ වගේම නිදා ගන්නවා. සත්තු නිදා ගන්නවා අපිත් නිදා ගන්නවා. නිදා ගන්න නැතුව කිසිම සතෙකුට ඉන්න බෑ. ටික වෙලාවක් හරි නිදා ගන්න ඕනේ. ආහාර නිද්‍රා බය ඊළඟට හැම සතෙකුටම තියෙන බයක්. මනුෂ්‍යයාට තියෙන බය. අපිත් යම් යම් දේවල් වලින් බයක් තියෙනවා. අපේ මොකද අපි පෘථග්ජන සත්වයා ඇටියෙ බයක් නැත්තේ රහත් වෙච්ච කෙනෙකුට පමණයි. අර පඬිවරයා ඒ ගැන කියලා නෑ. රහත් වෙච්ච කෙනෙකුට විතරයි බය නැත්තේ. අකුතෝ බයං කියන්නේ. ඒ බය ඇති වෙන්න හේතුවක් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. අන්නාව, ප්‍රේමය, රාගය මේවා තමයි බයට මූලික හේතුව. ප්‍රේමතෝ ජායති බයං. ඇලීම් බැඳීම් ආදී දේවල් තිබෙන නිසා මොනවා හරි කියලා පාරට අපි බයයි. සත්තු බයයි. ඒ සත්තු මිනිස්සුන්ට ඉරියර කරන්නේ බය නිසා. මිනිහාගේ මොනවා හරි දෙයක් කරදරයක් වෙයි කියලා බය. මෛත්‍රාන්ත ලෝක ධර්ම සේවනය කිරීම. තමන්ගේ වර්ගයා බෝ කරන්න අන්‍යෝන්‍ය වශයෙන් ස්ත්‍රී පුරුෂයන් එකතු වෙන එක.
ඒකත් උන්ටත් සමානයි අපිටත් සමානයි. නමුත් අපි ඒගොල්ලන්ට වඩා මනුෂ්‍ය විශේෂත්වයක් තියෙනවා. මොකද්ද මිනිසාගේ විශේෂය? ධර්මෝපදේශා මදිකෝ. අපි ළඟ තියෙන ධර්ම, ගුණ ධර්ම, යහපත්කම, හැදිච්චකම, ඉවසීම, කරුණාව, දයාව, මෛත්‍රිය, මේවා තමයි මනුෂ්‍ය ගුණ ධර්ම කියන්නේ. මේ ධර්මය තුළින් තමයි අපි මිනිස් බවට මිනිහෙක්ට පත් වෙන්නේ. ධර්මයක් නැති මිනිහෙක් ඒ නිසා තිරිසනෙක් හා සමානයි. තිරිසන් මිනිස්සු කරන දේවල් තමයි ධර්මයක් නැති මිනිහා කරන්නේ. තිරිසනාට ඒ අර ඉස්සර කියාපු දේවල් කරන්න තැනක් නැහැ, වෙලාවක් නැහැ. ඕන තැනක ඕන දෙයක් තිරිසන්ලු කරන්න පුළුවන්. මනුෂ්‍යයාගේ සීලාචාරකම, ගුණධර්මයක මිනිස්සු හැම දෙයක්ම කරන්නේ තනන තන බලයි. කලයක නොකලයක දේ මොනවද කියලා තේරුම් අරගෙන. ඒක මනුෂ්‍යකම. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන බොහොම දුර්ලභයිත මනුෂ්‍යත්වයන් කියලා තව තැනක. තාම දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ දෙයක් නම් ඒ දුර්ලභ දේ වටින්න ඕනේ. දැන් මේ පළාත රත්නපුරේ අපේ පළාතේ නැති දේවල් තියෙනවා. බොහොම දුර්ලභ ඒවා. ඒ දුර්ලභ ඒවා හැමතැනම නැහැ. මැණික් මේ පළාතේ තියෙනවා. ඒ මැණික් අපි ගල් කැටයක් වගේ මැණික්ක් වගේ එක ගානකට ගන්න නැහැ. ඒ මැණික් වටින්නේ මොකද? මැණික් වලට ලොකු වටිනාකමක් ලැබිලා තියෙන්නේ ඇයි? ඒ මැණික් දුර්ලභ. හැමතැනම මැණික් නෑ. මේ පොළොවේ අනිත් ගල්කට වගේ හැමතැනම මැණික් පෑගෙනවා නම් මැණික කිසිම වටිනාකමක් නෑ. රත්තරන් වටිනවා. ඒ රත්තරන් වටින්නේ ඇයි? රත්තරන් හැමතැනම නෑ හම්බෙන්නේ. ඒ වටින දේවල් අපි මොනවද කරන්නේ? වටින ඒවා. ඒවා ආරක්ෂා කරගන්න. ඒවා හොඳට රැකබලා ගන්න. එහෙමනම් මේ මනුස්සකම, මනුෂ්‍ය ජීවිතය අපි රැක බලා ගන්න ඕනේ. හොඳට ආරක්ෂා කර ගන්න ඕනේ. මනුෂ්‍ය ජීවිතය නොසලකන පරිහරණය කරන එක හොඳ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා තමන් ජීවත් වෙන්නේ තමන්ගේ ජීවිත තමන්ටවත් හිතවත්කමක් නැතුව. වැරදි විදියට තමන්ගේ ශරීරය භාවිතා කරන්නේ. වැඩිකල් ජීවත් වෙන්න බැරි විදියට මේ දේවල් මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරන්න. බොහොම ඉක්මනින් ජීවිතේ විනාශ වෙලා නැති වෙලා යන විදියට. මේ ජීවිතේ රැක ගන්න ඕනේ. කර්ම ශක්තියක්, කර්ම විපාකයක් නැත්තම් මිනිස්සුෙකුට කියන ජීවිත ආයුෂ ප්‍රමාණය ජීවත් වෙන්න අපි හොඳට සැලකිල්ලෙන් පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ කට්ටියක් කන බොන දේවල් වලදී පවා අපි සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕනේ. අපි කරන හැසිරීම වලදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දෙවන කාරණේ තමයි අර මුලින් මම ප්‍රකාශ කරපු වාතාවෙන් සදාන වෙච්ච කිච්ඡං මච්ඡාන ජීවිතං. මිනිස්සෙක් කියලා උපදිනවා වගේම පින්නතුන් අමාරු දෙයක් මිනිස්සෙක් කියලා ජීවත් වෙන එක කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මිනිස්සෙක් කියලා ඉපදෙච්ච තරමටම මිනිස්සෙක් හැටියට උග කාලයක් ජීවත් වෙන්න බෑ පිළිතුරු. අර මම මුලින් කිව්වා වගේ මිනිස්සෙක් කියලා ඉපදින කෙනෙක්ව ඒ දරුවාව අපි ඉපදිච්ච ගමන් ඒ දරුවාගේ අම්මා හෝ තාත්තා කලේට විසිකලා නම් වැසිකිලි වලකට දැම්මනම් එයා ජීවත් වෙන්නේ නැහැ. මිනිස්යා තමයි මේ ලෝකේ උත්පත්ති ලැබනකොට ඉන්න සාම අසරණම සත්‍යය. මෙයා විශ්වාස කරනවාද? අනිත් කුදුසන්ගත සත්‍යයේ මිනිස්සු කල්පනා කරනකොට ඉපදිනකොට සාම අසරණම සත්‍යය තමයි මිනිස්සයා. ඉපදිලා සෑහෙන කාලයක් යනකම් අම්මා තාත්තගේ රැකවරණය පෝෂණය නොලැබුණොත් මිනිස්සෙකුට ජීවත් වෙන්න බෑ. සත්තු අතර ඕන තරම් ඉන්නවා අම්මව හොයාගෙන යන්න ඕනේ නෑ ඉපදිලා.
තාත්තව හොයාගෙන යන්න ඕනේ. ඉපදිච්ච දවසේ ඉඳලා ඒ සත්තු තමන්ගේ වැඩ තමන් කරගන්නවා. තමන්ගේ වැඩ තමන් කරගන්නවා ඉපදිච්ච දවසේ ඉඳලා. වෙන සත්තු වල නෑ තමන්ගේ ගෙවල් දොරවල් වල ඉන්න කුණු සත්තු ගැන විතරක් ටිකක් හොයලා බලන්න. කරපොත්තෝ තව මේ જાති වල ඉන්නවා. කරපොත්තගේ අම්මයි ඇවිදිනවා කියලා එකක් නෑ. කරපොත්තෝ කරපොත්තගේ විස්තරෙන් එනවා එළියට. ඇවිල්ලා එදා ඉඳලා උත් කෑම හොයාගෙන යනවා. කරපොත්තෝ අම්මලා නෑ. අපේ මිනිස්සු මාළුන්ගේ අම්මලා නෑ. මාළු විතර දානවා, මාළුවා එළියට එනවා, මාළුවා යනවා. මිනිස්සු දරුවෝ දිනේලා මේ ලෝකෙට අම්මා තාත්තා නැත්තම් ඒ දරුවා හරි අසරණයි. තව මේ බාධා දිනා මිනිස් මැරෙන්න. මේ වගේ ජීවිතේ විනාශ කරන්න ලෙඩදුක් ඇති වෙනවා පොඩි කාලේ ඉඳලා. දැන් පෞද්ගලික කාලේ දරුවෝ කිසි කෙනෙක් මලාද මේ රටේ. ඩෙන්ගු කියලා එකක් හැදුනා. තව මොකක්ද එකක් තවත් භයානක රෝගයක් හැදුනා. මැරෙනවා. ලෙඩක් නැතුව මිනිස් හැදෙන්න කොච්චර දේවල් වලින් වැටෙන්න ඕනද? කොච්චර දේවල් වලින් ආරක්ෂා වෙන්න ඕනද? ඒ නිසානේ අපි පොඩි කාලේ ඉපදිච්ච ගමන් අපිට විස බීජ අපේ ශරීරයට ඇතුල් වෙන්න බොහොම ලේසියි. සත්තුන්ගේ ජීවිතවලට විස බීජ ඇතුල් වෙනවයි කියලා එහෙම එකක් නෑ. අපිට විස බීජ ඇතුල් නොවෙන්න ප්‍රතිශක්තිකරණය කරන්න. ඔය වගේ හැම දෙයක්ම බැලුවාම අපි ඊළඟට අංග විකල නැතුව අපේ අස්කන් නාසා ආදී ඉන්ද්‍රිය වලින් ක්‍රියාත්මක වෙමින් මිනිස්යෙක් හැටියට කාලයක් ජීවත් වෙනවා කියන එක මහා වාසනාවක් වෙනවා. දැන් මේ වාසනාවන්ත පිළිතුරු. ඔබ හැම කෙනෙක්ම කල්පනා කරන්න අපි බොහොම වාසනාවන්තයි. මිනිස්යෙක් හැටියට අපි ජීවත් වෙන්න ලැබෙනවා. තුන්වෙනි කාරණේ තමයි තා වැදගත්ම කාරණය. චිත්තෝ සද්ධම්ම ශ්‍රවණ. බණ අහන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. බණ අහන්න ලැබෙන එකත් බොහොම දුර්ලභ දෙයක්. මේක මේ ඇත්ත මම කොහොම කිව්වත් පිළිගන්නේ නැහැ සමහර විට. බණ මම අර මුලින් කිව්වා වගේ අද හැම තැනම බණ. ඒ නිසා කොහොමද බණ අහන්න ලැබෙන එක දුර්ලභයි කියන්නේ. ඕන තරම් තියෙනවා. මේම හාමුදුරුවෝ කාලේ බලන්න බැරි නම් කඩේට ගියා කැසට් එකක් ගත්තා බණ අරගෙන ආවා. දැන් බණත් විකුණනවා. කඩේට ගියා ගත්තා ආවා කැසට් එක CD එක ගත්තා බණ ගන්නවා. මේ තරම් සුලභයි බණ. එහෙනම් මේ හාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළා කියන්නේ බණ අහන්න ලැබෙන එක දුර්ලභයි කියලා කොහොමද? නෑ පිළිතුරු. මානසික වෙලා අපි බණ අහන්න ලැබෙන මම ඒව මේ වෙලාවේ විස්තර කරන්නේ අෂ්ට දුක්ඛන කියලා. බණ අහන්න නොලැබෙන අවස්ථා 8ක් තියෙනවා. ඒ අවස්ථා 8 තුළ අපි හිතියොත් එහෙම අපිට කවදාවත් බණ අහන්න ලැබෙන්නේ නැහැ. නිත්‍ය මිත්‍යා දෘෂ්ටිකයක් වෙලා අපි ඉපදුනොත් එහෙම ඒ පුද්ගලයාට බණ කොච්චර කිව්වත් වැඩක් නැහැ. බණ නැති අබුද්ධෝත්පාද කාලයක ඉපදුනොත් බුදු කෙනෙක් නැති කාලයක බුදුබණක් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම බණ ධර්මයක් නැති මහා දුෂ්කර ප්‍රාන්තවල අපි ඉපදුනොත් එහෙම අපිට බණ අහන්න ලැබෙන්නේ නැහැ. ඔය වගේ බොහෝ කාරණා තියෙනවා. බණක් අහන්න පුළුවන් කමක් නැති. එහෙම අත්‍යක් අපිට අපිට අද තවමත් අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2550 ගානක් ගිහිල්ලා තවමත් බුදුබණ කියනවා. කවදා හරි දවසක මේ ශාසනය නැති වෙන්න පුළුවන් කියලා ප්‍රකාශ කරනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ නැති කාලෙක ඉපදුනොත් එදාට බුදුබණ අහන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒ දුර්ලභ බුදුබණ මෙච්චර ප්‍රචාරය වෙමින් මේ ලෝකෙ තිබුණ සමහර මිනිස්සු බණ අහන්නේ නැති මිනිස්සු ඉන්නවා. බණ අහන්න බැරි මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ ඕන කමක් නැති අය. ඒගොල්ලන්ට බණ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ බොහොම වාසනාවන්තයි. ඔබට බණ අහන්නත් පුළුවන්. ඒ දුර්ලභ දේ ඔබ ලබා ගන්න තියෙනවා.
අවසාන කාරණේ සිත්තෝ බුද්ධානං උපාදේ බුදු කෙනෙක් ලෝක පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. හැමදාම බුදුරු පහළ වෙන්නේ නැහැ. බුදු කෙනෙක් බුදු වෙන්න අසංඛ්‍ය ගණනාවක් පාරමිතා පුරන්න ඕන. සසර අනන්ත දුක් විඳින්න ඕන. පරිත්‍යාග කරන්න ඕන. පෙරම් පුරන්න ඕන. දාන සීල ආදී වශයෙන් තියෙන නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය වශයෙන් තියෙන පාරමිතා පුරලා බුදු කෙනෙක් ලෞතුරා බුදු කෙනෙක් කියන්නේ. ඒ නිසා බුදු කෙනෙක් බුදු වෙන දැන් සමහර දෙනා නම් බලාගෙන ඉන්නවා. දැන් මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙන ඒවිතාව හිතානිද්දා අපි මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා නිවන් දකින්න පුළුවන්. දැන් කලබල වෙන්න ඕනේ නැහැ. සමහර තැන්වල මම දැක්කලා තියෙනවා මෛත්‍රී බුදුහාමුදුරුවන් බෝධිසත්ව ප්‍රතිමා හදාගෙනත් පෙරහැර ගෙනියමින් ඒවා නාවමින් නොයෙක් ඒවත් කරනවා. මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙන කාලේ ඉඳන් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අපිට තව සසර ආත්ම කීයක් අපිට උපදින්න වෙයි කියලා. මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙන. ඒ නිසා අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණංසේ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කළා කියනවා. අදම අපේ පිළිවෙත් පුරලා අපි උත්සාහ කරන්න ඕනේ කියලා. මේ බුද්ධ ශාසනයේ අවම ධර්මයේ තියෙනවා. ඒ ධර්මයේ පිළිපදින එකයි අවශ්‍ය. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකින්නවාද ඒ තනත්තා බුදුන් දකින්නවා කියලා උන්වහන්සේ දේශනා කළා කියලා. අදත් බුදුන් දකින්න පුළුවන්. ඒ නිසා අද උදේ විස්තර බුද්ධෝත්පාද කාලයේ උපදලා ඉන්න එකත් මහා වාසනාවක්. අන්න ඒ ටික කල්පනා කරලා මේ ධර්ම දේශනා පින්කම් වල වටිනාකම තේරුම් අරගෙන ඔබ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පැමිණීමත් ඒ උතුම් ධර්මයේ ප්‍රතිඵල ඔබට ලබා ගැනීම සඳහා ඔබ ඒ නිවන් මාර්ගට ප්‍රවේශ වීමක් ඇතියට අවසාන වශයෙන් ප්‍රදාන කරන්න ඕනේ. ඒ අපේ ගරුකටයුතු මහානායක මාහිමිපාණන් වහන්සේ මේ විහාරස්ථානයේ අවුරුදු 70ක අතීතයේ උන්වහන්සේගේ ජීවිතේ තාම සන්තෝෂයෙන් අනුස්මරණය කරනවා. මම මේ විහාරස්ථානයට ඇවිල්ලා අවුරුදු 70ක් මම මොනවද කළේ කියලා උන්වහන්සේට බොහොම සතුටින් අනුස්මරණය කරන්න පුළුවන්. උන්වහන්සේ තාම දක්ෂ ආචාර්යවරයෙක්, ධර්මයේ පිළිබඳ තාම ගැඹුරු අවබෝධයක් ලබාගෙන ඉන්න මහා විශාරද ආම්දුවන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ සමාජයට ශාසනයට ප්‍රයෝජනවත් ගෝල බාලයන් රාශියක් ඇති කරන තියෙන ආම්දුරු කෙනෙක්. අද උන්වහන්සේ තමන්ගේ නිකාය පාර්ශ්වයේ උත්තරීතර මහා නායක පදවියට පවා පත් වෙලා සම්භාවනාව ලබාගෙන ඉන්නවා. ඔබ මේ හැමදෙනාම පිළිතුරු ඒ අතුරු බොහොම වාසනාවන්තයි. උන්වහන්සේ වැනි තාම හොඳ කල්යාණ මිත්‍ර ආමුතු කෙනෙක් ඒ අවවාද අනුශාසනා ලබාගෙන තමන්ගේ ආගමික කටයුතු සිදු කරගන්නට, තමන්ගේ ජීඳා ජීවිතය සකස් කරගන්නට, සිල්දාම් සිදු කරගන්නට ඔබට වාග්ය ලැබීම පිළිබඳව සම්පූර්ණ අතර ඔබ හැමදෙනාම මේ දිනවල මේ සිදු කරන්නා වූ පුණ්‍ය කර්මයන් හේතු කොටගෙන හැමදෙනාටම උතුම් අමා මහ නිවන් සම්පත් ලබා ගැනීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා. තුන්වෙනි අද මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන තිබෙනවා ආර්යරත්න මෝර්ති මහතාට සහ පරිදුවක් ආරච්චිගේ ජීවිතා මාත්මියට නිරෝගී සම්පත් ලබා දීමට එවැගේම එම මහතාගේ සායන ඇතිවියගේ නියගිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමෙන් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට මේක මාස 6කට පෙර නියගිය මන්දුල පෝරණගේ ධර්මවන්ත නිවන් සුව ප්‍රාර්ථනා කිරීම විජිත ශ්‍රීලාල් මහතාගේ සහ එම නැතිවියගේ පියාණන් දෙපළට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම එම දෙපළගේ මෑණිවරු දෙදෙනාට
නියෝගී සම්පත් ප්‍රාර්ථනා කිරීම කියන මේ අරමුණු ඇතුව අද මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන තිබෙන්නේ. ඒ නිසා දැන් පළමුවෙන්ම කල්පනා කරන්න අද ධර්ම ශ්‍රවණය කිරීමෙනුත් දහම් පඬුරු පූජා කිරීමෙනුත් ලබාගත්තා වූ මේ පුණ්‍ය ශක්තිය ලෝකීය ශාසනය අපව ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝකින් අනුමෝදන් වීමේ සන්තෝෂයට පත්වෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සම්පත් ලබා ගන්නවා. ඊළඟට මේ අවස්ථාවේදී අපේ මහානායක හාමුදුරන් වහන්සේගේ ගුරු දේවයන් වහන්සේ ප්‍රදාන මේ විහාර පරපුරේ අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට ඔයගොල්ලෝ මේ පින්වතුන්ගේ නමින් නියගියා වූ ඒ දායක දායිකා සියලු පින්වතුන්ට අද මේ පින්කමේ දායකත්වයේ දරන ඒ දෙපළගේ නමින් නියගියා වූ ආදරණීය දෙමව්පියන් ඇතුළු ඒ සියලුම නියගිය නාසීන්ට මේතුන් අත්පත් වේවා. ඒ හැම දිනාටම දෙවියන් සපත් කෙලවර උතුම් අමා මහ නිවන් සප ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. තෝට ආරියරත්න මූර්ති මහත්මයාට කොරිතුවක් වූ ආරච්චි මහත්මයාට විනිතා මහත්මිය ඇතුළු ඒ සෑම දිනාටම නිරෝගී සම්පත් චිරජීවනයේ සැලසේවා. රත්නත්‍රය ආශිර්වාද ලැබේවා. ඔබ හැම දිනාටම දීර්ඝායුෂ ලැබේවා. දුක් කරදර පිළිවෙල පීඩා නැතිවේවා. අපල උපද්‍රව ආදී නැතිවේවා. මෙලොව යහපත අදෝරුදේ සිද්ධ වේවා. පරලොව දෙව් මිනිස්සුන්ට කෙලවර උතුම් අමා මහ නිවන් සප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ඉදම්මේ යාති නං හෝතු සුඛිතා හුඤ්ඤාතෝ. ඉදම්මේ යාති නං හෝතු සුඛිතා හුඤ්ඤාතෝ. ඉදම්මේ යාති නං හෝතු සුඛිතා හුඤ්ඤාතෝ. අවසරයි කොයිතරම් වහිතරදෝ තිබුණත් අපේ පින්කම සම්පූර්ණයි. වස්තු පරිඥානිකට වස්තු දිනුවන අපි තමයි දිනුවේ විශාල කුලපත් වේදිලා ඉන්න මේ අවද පරිසරයේ තියෙන යපේ ධර්ම දානමය පින්කම අපි කළා. උද්දේශ කත පුණ්‍යතා අපි මෙතන කියන බණපදයක් පෙර පින් කළ බව. දෙල්ලන්විල රාජමහා විහාරයේ ස්ථානයකට අපි වන්නේ විස්ථානයකට සේවය කරන්න පෙර පිනේ ප්‍රතිඵලය. අපේ විමලබෝන ආයතනවල පෙර පිනේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ අපි දකින්නේ. ඉතින්මාගේ ප්‍රවාසනාව තුන් බලේ අද දෛත්‍යයේ මේ දක්වාම ධර්ම දේශනා කරන ඒ වගේම කෝටි පාර්ශ්ව ඉහළම තනතුරක් ධර්ම රටේ ලෝකෝක මහත් සේවයක් සිදුවන ඒ පෙර පිනේ ප්‍රතිඵලය. ඒ නිසා අපි ඒ පින තවත් වැඩි වෙනවා. ධර්ම දේශනා 98ක් පාත්‍රා ලබාපු පුණ්‍ය ශක්තිය බලයෙන් රාජකාලය උන්වහන්සේට දෙල්ලන්විල රජමහා විහාරයේ සිට ලෝක ශාසන සේවකීන්ට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපකාරෝ සක්කාරෝ ධම්මා වත්තන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීත අපෝරිපාන සම්පatti විනාතේ සමිජ්ජතු